හරි. එතකොට අපිට ගණන් ටික බලාගෙන යද්දී මුලින්ම බලමු 2 10 කියන්නේ කීයද කියලා. එතකොට 2 10 කියලා කියන්නේ 1024යි කියලා අපි දන්නවා. මොකද චක්‍රකම ඊ කියලා දුන්නා. ඒ පාර කියලා දුන්නා. දෙකේ බල ටික කොහොමද එන්නේ කියන එක. හරි. ඊට පස්සේ දැන් මේ ඔක්කොම byte addressable. byte addressable කියලා කිව්වම අපි දන්නවා එක මතක ලොකේෂන් එක byte එකයි තියෙන්නේ. හරිද? එතකොට address bus එකේ පළල CPU එක තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන memory එක තියෙනවා. address bus එකේ පළල 2 10 කියලා කියන්නේ මේ sorry මම හදන්නේ address bus එකේ පළල 10ක් වන අවස්ථාවල් address bus එකේ පළල 10ක් වන අවස්ථාව. එතකොට අපිට bits 10කින් address එකක් කියන්න පුළුවන්. එතකොට bits 10කින් address එකක් කියද්දී ඒ කියන්නේ අපිට 2 10 ඒ කියන්නේ එකිනෙකට වෙනස් address තියෙනවා 1024ක්. මේ මම කතා කරන්නේ 2 10 දී. හොඳේ. 2 10 දී හොඳට මතක තියාගන්න. එතකොට එකිනෙකට වෙනස් address තියෙනවා 1024ක්. හරි. එතකොට අපිට වාක්‍ය ලියන්න පුළුවන්. කොහොමද වාක්‍ය ලියන්නේ? සකසනයට භාවිතා කළ හැකි මතක ලිපින ගණන ඒක සමාන වෙනවා 2 10 ඒක සමානයි 1024ක්. ඔන්න ඔච්චරක් මතක ලිපින ප්‍රමාණයක් bits 10කදී සකසනයට මේ හසුරවන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ යන්නේ එක් මතක ලිපිනයක ධාරිතාව එක් මතක ලිපිනයක ධාරිතාවය කීයද? byte addressable හින්දා byte එකයි. byte addressable හින්දා byte එකයි. හරි. byte addressable කියලා ප්‍රශ්නෙම කියලා තියෙනවානේ. අන්න ඒ හින්දා byte එකයි. හරි. එම නිසා සම්පූර්ණ මතක ධාරිතාව හරි. එක ඉඩමක size එක purchase එකයි නම් ඉඩම් කෑලි 1024ක් තියෙනවා නම් සම්පූර්ණ ඉඩම purchase 1024යි. ඒ වගේ මෙතන එක ලොකේෂන් එකක ධාරිතාවය byte එකයි. හරි. ඒ වගේ ලොකේෂන් 1024ක් තියෙනවා. එහෙමනම් සම්පූර්ණ ධාරිතාවය 1 ගුණ 1යි byte ගුණ කිරීම 1024යි. ඒ කියන්නේ 1024යි bytes. හරි. bytes 1024යි කියන්නේ ළමයි අපි දන්නවා මේක සරල කරන් පස්සේ 1 kilobyte. හරිනේ. ඔන්න bits 10 දී කතන්දරේ. මේක හරිද උත්තරේ? chat එකේ දාන්නක් ගාලා. මේක හරිද උත්තරේ? bits 10 දී එන්නේ bytes address bus width එක address bus ප්‍රමාණය bits address bus ප්‍රමාණය 10 වෙද්දී byte addressable නම් එතකොට සම්පූර්ණ මතක ලිපින ගණන වෙනවා 1024ක් මේ bits 10 හින්දා
එතකොට එක් මතක ලිපිනයේ ධාරිතාවය බයිට් 1 වෙනවා බයිට් ඇඩ්‍රෙසිබල් කියලා තියෙන හින්දා හරි ඒක ප්‍රශ්න දීලා තියෙනවා හරි. ඊට පස්සේ එක මතක ස්ථානයක ධාරිතාව මෙච්චරයි මතක ස්ථාන ඔක්කොම මෙච්චරයි. අන්න එතකොට සම්පූර්ණ මතක ධාරිතාව මෙන්න මෙච්චරක් එනවා. මේක හරිනේ හරි නියමයි. ඔන්න ඕගොල්ලෝ එතකොට ඒ කැලල හරි. ඒක බොහොම වැදගත්. හරිද? ඊට පස්සේ අපි යනවා ඇඩ්‍රස් බස් විත් එකේ පළල 20 නම් මොකද තත්ත්වය කියලා බලන්න. හරි එතකොට ඇඩ්‍රස් බස් 20 එකේ පළල 20යි. එහි කියන්නේ මොකක්ද වෙන්නේ? දෙකේ 20යි. හරි? ඇඩ්‍රස් බස් විත් එකේ පළල දෙකේ 20යි. එතකොට අපිට මේක ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා බලයක් ඒ කියන්නේ දෙකේ 20 කියන මේ විදිහට වෙනව නේද? මම කියලා පොඩි ලියන්න. දෙකේ 20 කියන එක අපිට ලියන්න පුළුවන් දෙකේ 10 ගුණ කිරීම දෙකේ 10 කියලා. හරිනේ? මෙහෙම සංඛ්‍යා ගුණ කරද්දී ඵල එකතු වෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. හරි එතකොට සකසනයට භාවිතා කළ හැකි ලිපින ගණන අපිට ලියන්න පුළුවන් හරි මෙතන දෙකේ 20 නේ තියෙන්නේ. හරි එතකොට අපි දැනට මේක මෙහෙම එතකොට අපි මෙතන එනවා නම් එන්නේ කීයද 1024 ගුණ කිරීම 1024 නේ. ඇයි දෙකේ 10 ගුණ කිරීම දෙකේ 10 අපි දන්නවා දෙකේ 10 කියන්නේ 1024 කියලා. එතකොට දෙකේ 20 කියන්නේ 1024 ගුණ කිරීම 1024 මේක අපිට මෙතන ගුණ කරලා ලියන්න බැරි හින්දා අපි මෙතනත් ලියනවා ලිපින ගන්න දෙකේ 20 එක. මොකද විභාගෙදී වුණත් මෙහෙම ලිපින ගන්න මෙහෙම දෙකේ පාදෙන් තිබ්බ කියන එක ප්‍රශ්නයක් නැහැ. හරි ඊට පස්සේ එක් මතක ධාරිතාවය එක් මතක ලිපිනයක ධාරිතාවය 1 බයිට්. හරි එම නිසා සම්පූර්ණ මතක ධාරිතාවය වෙන මෙතන ඉඳලා අපි දැන් හදන්න වෙන්නේ. හරි එම නිසා සම්පූර්ණ මතක ධාරිතාවය 1 බයිට් ගුණ කිරීම දෙකේ 20 නේ. හරි ඔන්න දැන් එහෙනම් අපි හදාගෙන යනවා 1 බයිට් ගුණ කිරීම දෙකේ 20 කියන එක අපිට ලියන්න පුළුවන් දෙකේ 10 ගුණ කිරීම දෙකේ 10 කියන එක. මම මේක කෙලිම එකපාරින්ම ලියනවා 1024 ගුණ කිරීම 1024 කියලා. හරි ඊට පස්සේ දැන් අපිට දන්නවා 1 බයිට් ගුණ කරාම 1 1024 කින් එනවා 1024යි බයිට් ගුණ කිරීම 1024යි කියලා. හරි ඊට පස්සේ මේ කියන්නේ කීයද 1024 බයිට් කියලා කියන්නේ 1 කිලෝ බයිට්. හරි 1 කිලෝ බයිට් ගුණ කිරීම 1024යි. එතකොට අපි දන්නවා මේක එන්නේ ආයි කීයද 1024යි කිලෝ බයිට් කියලා. 1024යි කිලෝ බයිට් කියලා කියන්නේ කීයද ළමයි? අපි ඒක දන්නවා 1 මෙගා බයිට් කියලා. 1 මෙගා බයිට් කියලා. ඒකත් හරිද? පැහැදිලි? තේරුණාද? ඉක්මනට කියන ඊළඟ කොටසට යන්න. දැන් මේක ලියාගන්න තව වෙලාවක් ඕනේද? මකන්නද? හරි නියමයි. ඒකත් හරිනේ. ඔන්න දැන් එනවා ඊළඟ කොටසට. ඒ කියන්නේ ඇඩ්‍රස් බස් එකේ පළල බිට්ස් 30ක් වන අවස්ථාවට බිට්ස් 30ක් වන අවස්ථාවට. ඒ කියන්නේ දෙකේ 30යි. එතකොට මේක අපිට මෙහෙම ලියන්න පුළුවන්. හරි. එතකොට මම මේකම හදනවා ආයි සකසනයට භාවිතා කළ හැකි මතක ලිපින ගන්න එනවා අපිට දෙකේ 30යි. දෙකේ
30ක් එනවා. හරි. ඊට පස්සේ එක් මතක ලිපින එක ධාරිතාව අපි දන්නවා 1 බයිට්ම තමයි. ඊට පස්සේ සම්පූර්ණ මතක ධාරිතාව 2 30යි. එතකොට මෙතන 2 30යි කියලා කියන්නේ 1 බයිට් ගුණ කිරීම 1024 ගුණ තව 1024ක් එනවා. මේක 10 අපි 2 10 බල වලින් ලියා ගන්නවා. එතකොට අපි දන්නවා අපිට මේක ඇයි කිලෝ මෙගා ගිගා කරගෙන යන්න පුළුවන් හින්දා 1024 අපි මේ 1000 බයිට් 1024 නේ කිලෝ බයිට් 1001යි කියන්නේ. ඒතර කිලෝ බයිට් 1024ක් නේ ගිගා බයිට් එකයි කියලා කියන්නේ. ඒ හින්දා තමයි මේ අපි මෙතනට 1024 මේවා තියාගෙන යන්නේ. හරි. ඊට පස්සේ මෙතන එනවා අපිට 1024 බයිට් ගුණ කිරීම තව 1024 ඒවා දෙකක්. හරි. එතකොට හරි. ඊට පස්සේ හරි. හරි. බයිට් එකයි ඊට පස්සේ 2 30 අපි 2 10 ගොඩ වලින් ලියනවා 1 2 3යි. හරි. එතකොට මෙතන 2 10යි මෙතන 2 10යි මෙතන 2 10යි. ඊට පස්සේ ඔන්න පළවෙනි එක අරගෙන ගුණ කරනවා. එතකොට 1024යි බයිට්ස්. 1024යි බයිට්ස් කියලා කියන ළමයි 1යි කිලෝ බයිට් කියලා අපි ගන්නවා. ඒක ගුණ කරන්න ඕනේ ආයේ තව 1024 ඒවා දෙකකින්. මේවා මේ මම ඕගොල්ලන්ට තේරෙන්නේ මෙච්චර මේ මෙච්චර පේලි ගානක් ලියන්නේ. නැත්තම් ආට කෙලින්ම මේකම අපි අන්තිම උත්තරේ හරියට හදාගන්න පුළුවන් නම් එකපාරට දාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක්වත් නෑ. හරි. ඔන්න දැන් මේක එකපාරක් ආයෙ සුළු කරාම එනවා 1024යි කිලෝ බයිට් ගුණ කිරීම 1024 කියලා. මේ 1024 කිලෝ බයිට් කියලා කියන ළමයි 1යි මෙගා බයිට් ඒක ගුණ කිරීම 1024යි. ඒ කියන්නේ 1024යි මෙගාබයිට්. ඒ කියන්නේ කීයද ළමයි 1යි ගිගාබයිට් කියලා අන්තිම උත්තරේ එනවා. 1යි ගිගාබයිට් කියලා අන්තිම උත්තරේ එනවා. ඒකත් හරියද? ඒකත් හරියද? ඉක්මනට ගියා. 2:30ත් හරියද? ලියා ගන්න ඕනේ ලියාගෙන ටක් ගාලා හරිය කියලා කිය. හරි නියමයි. ඔන්න එහෙනම් යනවා අපේ විජයග්‍රහී ප්‍රශ්නයට. ඒ මොකද්ද? 2:32. 2:32. ඒක අපිට ලියන්න පුළුවන්. ඔන්න 2:30 මේක ගුණ කරනවා ආයි 2:2කින්. හරිනේ. දැන් බලන්න 32නේ 2:10 2:10 2:10 2:2. එතකොට අපි දන්නවා මෙහෙම සංඛ්‍යා ගුණ කරද්දී බල එකතු වෙනවා කියලා 10යි 20යි 30යි 32යි. හරි. එතකොට එනවා මතකයේ සකසරේන භාවිතා කළකින් මුල් ලිපිය ගන්න 2:32යි කියලා. එක් මාතක ලිපිනයක ධාරිතාව අපි දන්නවා ඒක 1 බයිට්. හේතුව බයිට් ඇඩ්‍රෙසිබල් හින්දා. හරි. එම නිසා මුළු ලිපින ගණනෙහි ධාරිතාව
ධාරිතාව එම නිසා මුළු ලිපිය ගන්නේ ධාරිතාවය 1යි බයිට් ගුණ කිරීම 2 32 හරි එතකොට ඔයගොල්ලෝ දැන් කෙලින්ම 2 30 කියන්නේ මොකද්ද කියලාම දන්නවනේ 2 30 කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුවම ආයි එතන හදන්න යන්නේ නැහැ 1 බයිට් ගුණ කිරීම මම මේක 2 30 ගුණ කිරීම 2 විදිහට විතර කඩා ගන්නවා හරි එතකොට 1 බයිට් ගුණ කිරීම 2.30 කියන එක අපි කලින් ගානේදී හැදුවා. ඉතින් ඒතර ඔක්කොම දානවා කොහොමද එන්නේ කියන එක. එතකොට එනවා 1යි ගිගා බයිට් කියලා. දෙකේ දෙකනේ ඉතුරුලා තියෙන්නේ. දෙකේ දෙක කියන්නේ 4යි. හරි. එතකොට අපිට උත්තර එනවා 4යි ගිගා බයිට් කියලා. පැහැදිලි? හරිද? කියන්නේ මේකත් හරිද? හරි. එහෙනම් ඔන්න ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ටික දැන් අපි සාකච්ඡා කරලා විසඳගත්තා. දැන් ඉතින් මෙතන 2 32ද 33ද 34ද ඕන එකක් තිබ්බොත් හදාගන්න පුළුවන්. හරි. ඔන්න දැන් අපි යනවා අපේ ඊළඟ ගණනය කිරීම ටිකට. හරි. එතනට යන්න කලින් හරි මම මෙහෙම ටිකක් ඔයගොල්ලන්ට මතක් කරනවා බලන්න මතකද කියලා. භෞතික මතකය කියලා කියන්නේ ෆිසිකල් මෙමරි. හරිද? ෆිසිකල් මෙමරි කියන්නේ මොකද්ද? ඒ කියන්නේ RAM එක කියන අපිට ගන්න පුළුවන්. හරිනේ? මේ කියන්නේ ප්‍රාථමික මතකය ලෙසද හඳුන්වන්න පුළුවන් මේක. CPU එකට කෙලින්ම ප්‍රවේශ වෙන්න පුළුවන් මේකට තමයි. හරි? අපි ඒකනේ හදන CPU එකයි RAM එකයි ඇදලා මේව කරේ. එතකොට භෞතික මතකය කියලා කියන්නේ RAM එක. ඊට පස්සේ අතත්ත්‍ය මතකය virtual memory. හරිද? අපි එක දන්නවා RAM එකට වඩා ලොකු programs පාවිච්චි කරන්න hard disk එකෙන් වෙනම අපි ඉඩක් වෙන් කර ගන්නවා. හරි? එතකොට ඒක තමයි අතත්ත්‍ය මතකය කියලා කියන්නේ. RAM එකට මොන හරි සකසන යම් කිසි දෙයක් ගෙනෙන්න ඕන වෙලාවේ දත්ත හරි මොන හරි උපදේශක් හරි ඒක RAM එක හරහා තමයි ගේන්න ඕන. ඒවා අපි කලින් කතා කරානේ. හරි? මම යලි මතක් කිරීමක් කරන්නේ. අතත්ත්‍ය මතකය කියලා එකක් තියෙනවා, භෞතික මතකය කියලා එකක් තියෙනවා. භෞතික මතක කියන්නේ ෆිසිකල් මෙමරි එක, අතත්ත්‍ය මතක කියන්නේ hard disk එකේ තියෙන එක. ඒතකොට සකසනයේ මොනවා හරි ගේන්න ඕන නම් ඒකෙන් RAM එක හරහා තමයි සකසනයට යවන්නේ. ඒවා අපි කතා කරා. හරිනේ? ඊළඟට හරි ඊට පස්සේ රාමුයි පිටුයි මතකයිද? හරි රාමු කියලා කියන්නේ ඒ කියන්නේ පොඩි මතක කොටසක්. ඒ කියන්නේ මේ මොනවද? අපි මේ මතකයන් චූටි කොටස් වලට වෙන් කර ගන්නවා. හරි එතකොට RAM එකේ තියෙන මේ වගේ පොඩි කොටසකට අපි කියනවා රාමුවක් කියලා. හරිද? එතකොට මේ භෞතික මතකයේ භෞතික මතකයේ RAM එක කියලා කියන්නේ. එතකොට ඒකේ තියෙන එක රාමුවක්. අතත්ත්‍ය මතකයේ තියෙන එකට අපි කියනවා පිටුවක් කියලා. හරිනේ? එතකොට හරි එතකොට මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා.
ඔන්න ෆ්‍රේම් එකක් ඔන්න ෆ්‍රේම් එකක් මෙන්න page එකක් හරි ඔන්න ෆ්‍රේම් එකක් මෙන්න page එකක් මම මෙහෙම ඇන්දේ අපිට මෙතන මේ ඒ කියන්නේ ෆ්‍රේම් එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා ඒ වගේම page එකත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා හරි එතකොට ඒක ලියන්න පුළුවන් මොනවද කොටස් දෙක පළවෙනි එක තමයි මේ කියන්නේ මේ ඉස්සරහ කොටස අපි කියනවා එතන අදාළ වෙන්නේ ෆ්‍රේම් නම්බර් එක හොඳ ෆ්‍රේම් නම්බර් එක ඒ කියන්නේ රාමු අංකය මෙතන අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා offset එක කියලා offset එක කියලා කියනවා සිංහලෙන් කියන එකට විස්ථාපනය කියලා ඊට පස්සේ page එකේදී මේ offset එක සමානයි බලන්න offset එක සමාන වෙනවා page එකත් හරි හැබැයි මේකේ ඉස්සරහට තියෙන මොකද්ද page number එහෙම නැත්නම් පිටු අංකය කියලා එකක් හරි අපි දන්නවා භෞතික මතකය එහෙම නැත්නම් RAM එකට වඩා virtual memory එක විශාල කරගන්න පුළුවන් හේතුව දැන් අපි පරිගණකයේ RAM එකක් ගත්තොත් gigabyte 4යි 8යි 16යි එහෙමනේ තියෙන්නේ hard disk එකක් ගත්තොත් gigabyte 500යි terabyte 1යි 2යි ඔහොම ලොකු ගාණක් තියෙනවානේ ඉතින් එතකොට RAM එකට වඩා ලොකු virtual memory එකක් අපිට ප්‍රායෝගිකව හදන්න පුළුවන් හරිනේ ඉතින් එතකොට ඒ virtual memory එක ලොකු නම් හරිද මේ එක කොටසක එක ඉඩ කොටසක මේ ඉඩ ප්‍රමාණය නිශ්චිතයි හරි ඒ කියන්නේ මේ ෆ්‍රේම් ඒ කියන්නේ ෆ්‍රේම් එකක size එකයි page එක size එකයි නිශ්චිතයි උදාහරණයක් විදිහට නේද අර ඉඩක් ගමුකෝ purchase එක කොහෙදිත් එකයිනේ purchase එකක් තමයි අපි අතත්ත්ව මතකයේ ඉඳලා භෞතික මතකයට අරන් යන්නේ purchase එකක් වගේ ඒක නිශ්චිත කුඩා ඉඩ ප්‍රමාණයක් කියලා හිතන්නකෝ purchase එක නේ අපේ ලෝකෙ හැටියට නම් ලොකුයි ඒ වගේ පෘථිවිය එක ගත්තාම purchase එක කියන්නේ පොඩිනේ හරි එහෙම හිතන්නකෝ එතකොට මේක අරගෙන යද්දි size එක එකයි හැබැයි ඔයගොල්ලෝ හිතන්න පොඩි ඉඩමක් තියෙනවා ඉඩම පොඩි අක්කරයයි එතකොට තව ඉඩමක් තියෙනවා ඒක අක්කර 10යි හරි එතකොට මේ purchase එක පොඩි ඉඩමෙන් හරි අක්කර එතකොට අක්කර මොකද්ද අක්කර ඉඩමේදී purchase එකේ කීයක් තියෙනවද 160යි අක්කරයකට purchase ඔයගොල්ලෝ දන්නවනේ එතකොට පොඩි ඉඩමේදී පොඩි ඉඩම සලකන්න අක්කරයක පොඩි ඉඩම සලකන්න එතකොට ඒකේ purchase එකේ ඒවා 160යි එතකොට එක මතක ලොකේෂන් එක size එක purchase එකයි සම්පූර්ණ ඉඩම purchase 160යි ඒ හින්දා තියෙන්න පුළුවන් ඉඩම් කෑලි ගාන 160යි පැහැදිලිනේ තේරුම් නැත්නම් කියන්න හොඳයි මම මේ කියන සංකල්පය හරිනේ purchase 160ක ඉඩමක් ගන්නවා හරි එතකොට එක purchase එකේ කෑලි ඒකේ 160ක් තියෙනවා හරිනේ purchase එක තමයි තියෙන කුඩාම ඒ කෑල්ල ඉඩමේ ඉතින් ඒ වගේ කෑලි 160ක් තියෙනවා අක්කර 10ක ගත්තොත් අක්කර 10 කියන්නේ purchase එකේ sorry අක්කර ඒවා 10ක් නේ එතකොට මේක කෑලි 160 නම් අරක ඒ වගේ 10 ගුණයක් තියෙනවා එතකොට 1600ක් තියෙනවා දැන් එතකොට පොඩි ඉඩමේ ඇඩ්‍රස් ගාන කීයද 160යි ලොකු ඉඩමේ ඇඩ්‍රස් ගාන 1600යි එතකොට අපිට පේනවා පොඩි ඉඩමට වඩා මොනවාද මේ ඉලක්කම් ටිකක් වැඩිපුර ඕනේ ලොකු ඉඩමේ තියෙන කොටස් ගාන කියන්නේ හරි අන්න ඒ හින්දා මේ frame number කියන්නේ ඔයගොල්ලෝ හිතන්න ඒ purchase එකෙන් purchase එක හඳුන්වන අංකය මේක බිංදුවෙනි purchase එක මේක පළවෙනි purchase එක දෙවෙනි තුන්වෙනි ඔහොම එක එතකොට මේ frame එකේදී කියන්නේ භෞතික මතකයේ කුඩා හින්දා ඒකේ අර අපේ අක්කරේ වගේ පොඩි ගානයි තියෙන්නේ ඒ හින්දා අපිට ඒකේ ඉඩම් කට්ටි ප්‍රමාණය හඳුන්වන්න කීවෙනි කොටසද කියලා හඳුන්වන්න පොඩි ඉඩයි ඕන වෙන්නේ හැබැයි අතත්ත්ව මතකයට ගියන් පස්සේ ඒකේ මතක ධාරිතාවය ලොකුයි ඒකේ අර වගේ කොටස් ගොඩාක් තියෙනවා එතකොට ඒකේ page number එක හඳුන්වන්න ටිකක් ලොකු මේ එකක් ඒ කියන්නේ ලොකු ඉඩ ප්‍රමාණයක් යනවා අන්න ඒ හින්දා හරි
ඒ හින්දා අපිට page number එකට ටිකක් වැඩිපුර bits ගන්නක් ඕන වෙනවා. උදාහරණයක් විදිහට අපි මෙහෙම ගන්න පුළුවන්. මේ ටික අපි හිතමු 8 bits කියලා. bits 8යි offset එකට. හරි. එතකොට මේක 4යි bits වෙන්න පුළුවන්. මෙතන අනිවාර්යෙන් offset එක 8යි bit ම තමයි. offset එක size එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේක 12යි sorry 4යි මේක 8යි bits වගේ වෙන්න පුළුවන්. හොඳේ මම මේ උදාහරණයක් පෙන්නුවේ. හරි. offset එකේ bits ගන්න සමානයි. බොහෝ වෙලාවට frame එකට වඩා page එක වැඩි වෙනවා. අපිට ඕන නම් අඩු කරලා හදන්න පුළුවන් පරිගණකය. මොකද මේ page එකේ size එක අපිට වෙනස් කරන්න පුළුවන් හින්දා අපිට ඉතින් අර හරි සංකල්පයේ වාසිය ගන්න නම් අනිවාර්යෙන් මේ frame මේ මොනවාද මේ භෞතික මතකයට වඩා අතත්්‍ය මතකය ලොකු වෙන්න ඕන. හරි. කොහොම එකක් අපි සටහන් කරගත්තේ නැහැ. හරි. ඔයගොල්ලෝ අනුමාත්‍රිකාව ලියන්න මට මතක නැහැ මෙහෙම ලිව්වද කියලා ලිව්වනම් ඕනේ. අපි මේ දෙක කලින් කතා කරාද ගිය සතියේ? කලින් ක්ලාස් එකේ මේක මෙච්චර විස්තර කරාද? භෞතික මතකයයි අතත්්‍ය මතකයයි මේ විදිහට මේ රාමුවකුයි පිටුවකුයි අරගෙන කතා කරාද කියලා කියන්නකෝ. ටක් ගාලා කියන්න. හරි. මෙච්චර විස්තර කරේ නෑනේ. අපි අනුමාත්‍රිකාව ලියාගමු. අතත්්‍ය මතකයේ පිටුවක ඒ කියන්නේ වරණ ඇතුලේ page. අතත්්‍ය මතකයේ පිටුවක මාතෘකාව හොඳ අනුමාත්‍රිකාවක්. අතත්්‍ය මතකයේ පිටුවක ඒ කියන්නේ page පිටුවක ධාරිතාවය සහ අතත්්‍ය මතකයේ පිටුවක කියන්නේ page සහ භෞතික මතකයේ රාමුවක ඒ කියන්නේ frame. හරි අපි අනුමාත්‍රිකාව ලිව්වා අතත්්‍ය මතකයේ පිටුවක ධාරිතාවය සහ භෞතික මතකයේ රාමුවක ධාරිතාවය කියලා. හරි ඒක යටතේ පොඩි ඡේදයක් ලියාගන්න මෙහෙම. අතත්්‍ය මතකය කුඩා කොටස් වලට වෙන් කර ඇති අතර අතත්්‍ය මතකය කුඩා කොටස් වලට වෙන් කර ඇති අතර එම එක් කොටසක් අතත්්‍ය මතකයේ කුඩා කොටස් වලට වෙන් කර ඇති අතර එම එක් කොටසක් පිටුවක් ලෙස හැඳින්වේ. හරි. එම පිටුවක ධාරිතාවය ඒ කියන්නේ පිටුවේ වචන කොච්චර තියෙන්න පුළුවන්ද කියන එක තමයි මේ පිටුවේ ධාරිතාවය කියලා කියන්නේ. අර පිටුවේ size එක සරලව නම් perch එක කියන එක. perch එක කියලා කියන නිසා මේ පිටු ගණන නෙමෙයි. හොඳට මතක තියාගන්න එක. පිටුවේ ධාරිතාවය කියලා කියන්නේ පිටුවේ වචන කොච්චර තියෙන්න පුළුවන්ද කියන එක. එහෙම නැත්නම් පිටුවේ අන්තර්ගතය ගන්න පුළුවන් size එක. හරි. පිටුවේ ධාරිතාවය
පද්ධතියට වෙනස් විය හැකි අතර මේක අපි කතා කරා ආයි මේක කලින්ුත් කතා කරා ආයි මේක පොඩ්ඩක් ලියාගමු හරි පද්ධතියට වෙනස් විය හැකි අතර එක් පද්ධතියකදී සෑම පිටුවක්ම එක සමාන ධාරිතාවයකින් යුක්තය කිලෝබයිට් එක නම් හැම පිටුවම කිලෝබයිට් එකයි හරි සෑම පිටුවක්ම එක ධාරිතාවයකින් යුක්තය හරි මෙලෙසම ප්‍රධාන මතකයේද මෙලෙසම ප්‍රධාන මතකය අපි දැන් මෙట్లా කතා කරේ අතත්ත්ව මතකයනේ දැන් යම් ප්‍රධාන මතකය මෙලෙසම ප්‍රධාන මතකයේද කුඩා කොටස් වලට බෙදෙන අතර ප්‍රධාන මතකයේද කුඩා කොටස් වලට බෙදෙන අතර ඉන් එක් කොටසක් රාමුවක් ලෙස හැඳින්වේ ෆ්‍රේම් හරි රාමුවක් එහෙම නැත්නම් ෆ්‍රේම් ලෙස හැඳින්වේ එක් පද්ධතියක් තුලදී අපි කරොත් ඒ කියන්නේ එක කම්පියුටරයකදී හරි එක් පද්ධතියක් තුලදී කියලා ලියලා පල්ලෙහාට ලියා ගන්න එක ටිකක් වැදගත් හින්දා එක් පද්ධතියක් තුලදී කමාවක් දාලා පල්ලෙහාට ලියා ගන්න මොකද්ද පිටුවක ධාරිතාව සමානයි රාමුවක ධාරිතාව කියලා හරි ඊට පල්ලෙහාට උලේ ආයෙ ලියා ගන්න රාමුවක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතය පල්ලෙහාට ලියන්න මොනවද රාමු කොටස් දෙක එක රාමු අංකය දෙක විස්ථාපනය හරි එක රාමු අංකය දෙක විස්ථාපනය හරි ඊට පස්සේ ඊළඟ පල්ලෙහාට උලෙන් ලියන්න එලෙසම පිටුවක්ද ප්‍රධාන කොටස් දෙකකින් යුක්තය එලෙසම පිටුවක්ද ඒ කියන්නේ පේජ් එකක් නේ කොටස් දෙකකින් යුක්තය අපි එකට කියනවා මොනවද කොටස් දෙක පළවෙනි එක
පිටු අංකය 2 විස්ථාපනය. හරි. පිටු අංකය 2 විස්ථාපනය. හරි. ඊට පස්සේ ආයි පල්ලෙහා රුලෙන් ලියා ගන්න. රාමුවක සහ පිටුවක විස්ථාපනය සමාන වන අතර සාමාන්‍යයෙන් භෞතික මතකයට වඩා අතත්ත්ව මතකයේ විශාල බැවින් රාමු අංක ගණනට වඩා පිටු අංක ගණන විශාල වේ. රාමු අංක ගණනට වඩා පිටු අංක ගණන විශාල වේ. හරි. මට මතක විදියට මම ඔයගලන්ට මේ විස්ථාපනය කියන්නේ මොකක්ද කියලා කිව්වා. මම පොඩ්ඩක් ආයෙ මතක් කරන්න. හරි. හරි අපි ගත්තොත් මේක page එකක් මේ මොනවාද virtual memory එක කියලා හිතන්නකෝ. virtual memory එක. හරි. එතකොට මේ පළවෙනි පිටුව අපිට ඒක අතර ඇඩ්‍රස් එක බිංදුව කියලා දාන්න පුළුවන්. මේක ඊළඟ පිටුව එතකොට 1 කියලා දාන්න පුළුවන්. මේක 2 3 ඔය විදිහට අපේ පිටු ටික යනවා. හරි 4. දැන් එතකොට මේකම දෙකේ පාදයෙන් ලියුවොත් කොහොමද ලියන්නේ ළමයි? මේක බිංදුවයි, මේක 1යි, 2 කියන්නේ 1යි බිංදුවයි, 3 කියන්නේ 1යි 1යි, 4 කියන්නේ 1යි බිංදුවයි බිංදුවයි. හරි. එතකොට උදාහරණයක් විදිහට මගේ අතත්ත්ව මතකයේ තියෙන පිටු 3යි නම් මම මේවා කියලා දෙන පොඩක් හොයලා අහගන්න. මම මේ ඉස්සරහට තියෙන ගණන් වලට පොඩි එන hints තමයි මම දෙන්නේ. ඉස්සරහට අපි කතා කරන ගණන් හැදෙන විදිය. හරි. එතකොට අපි හිතන්නකෝ මේ 1යි 2යි 3යි 4යි. පිටු 4ක් මේ පිටුනේ තියෙන්නේ. අතත්ත්ව මතකයේ තියෙන්නේ pages. හරි. එතකොට මේ පිටු 4ක් තියෙන මේ virtual memory එකක් නම් බලන්න අපිට ඕන bits 2යි ඒ පිටු 4 ඇඩ්‍රස් කරන්න. එතකොට එහෙම වුණා නම් ඒ පිටු 4 ඇඩ්‍රස් කරන bits 2යි නෝනේ. එතකොට අපිට මේ මෙන්න මෙතනට ඇත්තටම ඕන වෙන්නේ bits 2යි. හරි. හේතුව page numbers වල අපිට දෙන්න ඕන bits 2 හින්දා. ඇයි? 1 2 3 4 bits පිටු 4 මම මේ ගත්තේ නැහැ. හරි. මේ ගත්තේ නැතුව මම කතා කරන්නේ. හරි. එතකොට මේ පිටු 4යි ඒ පිටු 4 නම් වෙන්නේ 0 1 2 3 කියලා. එතකොට අපිට bits 2යි ඕන වෙන්නේ. හරිනේ. ඒ විදිහට ගත්තම අපිට මෙතන මේ කොටසට ඕන වෙන්නේ bits 2යි කියන එක නිකන් ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න දැනට. පස්සේ උදාහරණයක් එක හදමු. හරි. ඊට පස්සේ දැන් මේ එක පිටුවක් ගත්තොත් මේකේ තියෙනවා ළමයි පේලි. හරි. පේලි තියෙනවා අපි ලියන පොත ගත්තා පේලි තියෙනවා. හරි. එතකොට මේ විස්ථාපනය කියලා කියන්නේ උඩ ඉඳන් කොච්චර පල්ලෙහින්ද ඒ අදාළ දත්තය තියෙන්නේ කියන එක තමයි. මේක අපි පොඩි දත්තන යන්නේ. හරි. විස්ථාපනය කියලා කියන්නේ උඩ ඉඳන් කොච්චර පල්ලෙහින්ද ওই දත්තය තියෙන්නේ කියන එක තමයි. හරි. ඉතින් එතකොට අපි හිතමු මේක කොටස් 10කට වෙන් වෙලා කියලා. එතකොට මේ virtual memory එකකින් නම් physical memory එකට අරගෙන යන්නේ අපි දන්නවා මේ පිටුව පිටින්ම කියලා. ඔන්න අපි මේ පැත්තේ තියෙනවා physical memory එක. ඒකේ තියෙන්නේ frames. අපි හිතමු ඒකේ ධාරිතාවය තියෙන්නේ bit එකයි. එතකොට මේ frames ගාන 2යිනේ. frames ගාන 2 නම් address ඕන වෙන්නේ 2යි. ඒ කියන්නේ අපිට එක bit එකකින් පුළුවන් ඒක හදාගන්න. හරි. එතකොට මෙන්න මේ පිටුවම තමයි අරගෙන යන්නේ. අපි හිතමුකෝ මේ පිටුව අරන් ගියා කියලා මෙතනට. එතකොට ඔන්න ඔය විදිහට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි.
හරි හරි ඔන්න එක සමාන විදිහටම තමයි අපි කිව්වනේ මේ පිටුවයි මේ ෆ්‍රේම් එකයි සමානයි කියලා. එතකොට මේ පිටුවේ තියෙන දත්ත ටික අරගෙන යද්දි මේකත් එහෙමම 1 2 3 4ට 1 2 3 4ට අන්න එතනටම එනවා. හරි. ඒ පිටුවේ ඒ අදාළ පිටුවේ ඒ අපි හොයන දත්තය කොච්චර පල්ලෙහායින්ද තියෙන්නේ කියන එක තමයි මේ විස්ථාපනය කියලා කියන එක පාවිච්චි කරන්නේ. හරි. එතකොට මේකේ විස්ථාපනයයි සමානයි. ඉතින් එතකොට මේ කියන්න පුළුවන් උපරිම විස්ථාපනය අපි හිතමු පේලි 10 නම් 10යිනේ. ඉතින් එතකොට මේකේ 10යි. ඔන්න ඔය හේතුව හින්දා තමයි ඔෆ්සෙට් එක සමාන වෙන්නේ. හරි. පිටුවක සයිස් එක එකයි. එතකොට පිටුවත් අපි හරහාට වෙන කෑලි වලට කඩලා තියනවා කියලා හිතන්න. අන්න ඒ ධාරිතාවය සමාන වෙන හින්දා තමයි මෙතන ඔෆ්සෙට් එක සමාන වෙන්නේ. හැබැයි අපි දන්නවා වර්චුවල් මෙමරි එකේදී පිටු ගාන වැඩි වෙන්න පුළුවන්. භෞතික මතකයේදී රාමු ගාන අඩු වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා මේකේ රාමු 4ක් තියෙනවා. ඒ රාමු 4ක් තියෙනවා කියලා කියන්නේ අපිට බිට්ස් දෙකක් ඕන වෙනවා. හැබැයි මේ භෞතික මතකයේදී මේ උදාහරණයේ තියෙන රාමු දෙකයි. එහෙනම් අපිට එක බිට් එකයි ඕන වෙන්නේ. එතකොට අපිට මේකේ හැටියට නම් page numbers වලට bits ඕන වෙන්නේ දෙකයි. භෞතික මතකයේ frame numbers වල bits ඕන වෙන්නේ එකයි. හරි. හරි. නියලිවන්නේ ඊට පස්සේ පල්ලෙහාන් ලියන්න. හරි. ඊට පස්සේ පල්ලෙහාන් ඕගොල්ලෝ මේක නිකන් උදාහරණයක් කියලා මේක අරගෙන තියාගන්නකො. කියන්න කොහොමද? රාමුවක සහ පිටුවක දල සැකස්මක් කියලා ලියලා මේ දෙක මේ විදිහට අඳගන්න. රාමුවක සහ පිටුවක දල සැකස්මක් කියලා ලියලා මේ අඳගන්න. එතකොට මේක රාමුව මේක පිටුව පෙන්වන්න ඕනේ ඔෆ්සෙට් කොටස සමානයි කියන එකත්. අපි සාමාන්‍යයෙන් අතත්ය මතකයේ විශාල හින්දා ෆ්‍රේම් නම්බර්ස් වලට වඩා පේජ් නම්බර්ස් ටික ලොක් කරලා අදින්න. හරි. ටක් ගාලා විනාඩියක් දෙන්න මේ පින්තූරේ ඇඳ ගන්න. ඕගොල්ලන්ට ඕන නම් පැත්තකින් වුණත් මේකත් ඇඳගත්තට ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට ඒක වැදගත් කියලා හිතනවා නම්. හරි. විනාඩියක් දෙන්න ටක් ගාලා ඇඳ ගන්නකො. ඊට පස්සේ අපි ගණන් වලට යමු.
හරිද? ලියගෙන ඉවරයිද? ටක් ගාලා නෙවෙයි වල කියන්න. හරි ඊට පස්සේ අපි අනුමාත්‍රකාව ලියමු අතත්ත්‍ය කොහොමද අතත්ත්‍ය මතකයේ සම්බන්ධ ගැටලු විසඳීම අතත්ත්‍ය මතකයේ සම්බන්ධ ගැටලු විසඳීම අතත්ත්‍ය මතකයේ සම්බන්ධ ගැටලු විසඳීම අතත්ත්‍ය මතකයේ සම්බන්ධ මේක මොනවද පිටුකරණය කියලා කියන්න පුළුවන් හරි පේජින් ඔක්කොම එකට ඉන්නේ අතත්ත්‍ය මතකයේ සම්බන්ධ ගැටලු හරි මේක පිටුකරණය සම්බන්ධ ගැටලු තමයි ඇත්තටම එන්නත් ඕන කමන්න එක පිටුකරණය සම්බන්ධ ගැටලු කියලා කියන්නේ මේවම තමයි හරි පළවෙනි එක ලියාගමු බයිට යොමුගත හරි පළවෙනි ප්‍රශ්නය බයිට යොමුගත අතත්ත්‍ය මතකයක බයිට යොමුගත අතත්ත්‍ය මතකයක පිටු යොමුව බිටු 6කින් යුක්ත නම් පිටු යොමුව බිටු 6කින් යුක්ත නම් නිර්මාණය කළ හැකි පිටු ගණන කීයද නිර්මාණය කළ හැකි පිටු ගණන කීයද මම ආයෙ ප්‍රශ්න කියනවා බයිට යොමුගත අතත්ත්‍ය මතක පිටු යොමුවක බයිට යොමුගත අතත්ත්‍ය මතකයක පිටු යොමුව බිටු 6කින් යුක්ත නම් නිර්මාණය කළ හැකි පිටු ගණන කොපමණද ප්‍රශ්නය හොඳට කියව ගන්න හොඳ එකපාරක් ඕනනම් නිකන් පොඩ්ඩක් try එකක් දීලා බලන්නකෝ විනාඩියක් දෙන්න හරිනේ මොකද්ද මේ කියන්නේ පළවෙනි එක මේකෙන් ගන්න ඕන ඔයගොල්ලෝ දන්නවා මොකද්ද පළවෙනි කරුණ බයිට යොමු ගත කියන එක අපි මේකෙන් ගන්න ඕන ඒ කියන්නේ මොකද්ද එක මේ ඇඩ්‍රස් එකක ධාරිතාවය ඒ කියන්නේ එකයි බයිට් කියලා එක ඇඩ්‍රස් එකක ධාරිතාවය එකයි බයිට් කියන එක මේකෙන් ගන්න පුළුවන් හරි මතක ලිපි යොමුවක පිටු යොමුව බිටු 6කින් යුක්තයිලු හරි පිටු යොමුව බිටු 6කින් යුක්තයිලු කියන්නේ මෙතන බලන්න භෞතික මතකය ගැන කතාවක් නෑ පිටු යොමුවනේ මෙතන භෞතික මතකය ගැන මොකක්ද හැම එක ගැනවත් මුකුත් විස්තරයක් කියලා නෑ හරිද පිටු යොමුවයි බිටු 6කින් යුක්ත කියලා කියන්නේ එතකොට අපි දන්නවා page number එක තියෙනවා offset එක තියෙනවා හරි මේකේ පිටු යොමුව තමයි 6යි bits තියෙන්නේ 6යි bits තියෙන්නේ හරි 6යි bits තියෙන්නේ පිටු යොමුව
එතකොට හරි එතකොට මේ කියන්නේ මොකද්ද පිටු අංක කරන්න බිට්ස් 6ක් තියෙනවා පිටු ටික අංක කරන්න අපිට බිට්ස් 1 2 3 4 5 6යි බිට්ස් 6ක් තියෙනවා පිටු ටික අංක කරන්න එතකොට අපිට මෙහෙම 0.0.0.1 ඔන්න ඔය විදිහට ලියාගෙන යන්න පුළුවන් අන්තිමට කියනකද 1 දක්වා ලියාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්න ඔච්චර මතක ඇඩ්‍රස් ප්‍රමාණයක් තියෙනවා. එක ඇඩ්‍රස් එකක් බිඳුව අනිත් ඇඩ්‍රස් එක 1 ඔහොම ගිහිල්ලා මෙන්න මෙච්චර ඇඩ්‍රස් ප්‍රමාණයක් තියෙනවා. හරි එතකොට මෙන්න මෙතන අපි මෙන්න මෙතන එකිනෙකට වෙනස් ඇඩ්‍රස් කීයක් තියෙනවද කියලා බලන විදිය අපි දැන් දන්නවා. හරි. ඔය සරලවම කිව්වේ මොකද්ද අපි අර කලින් කතා කරේ? කවන්න ඒක ඕනේ නැහැ. මෙච්චර වටලා ගන්න ඕනේ නැහැ. හරි. ඒ කියන්නේ මේක කොහොමද හොයන්නේ? අපි ඊට පස්සේ වාක්‍යයක් ලියන්න පුළුවන්. තිබිය හැකි මුළු පිටු ගණන සමානයි කීයද? කීයද ළමයි? අපි දන්නවා දෙකේ පාදයෙන් යන්නේ 2 6යි. 2 6යි කියලා කියන්නේ 64යි. එතකොට පිටු 64ක් තියෙන්න පුළුවන්. හරි? ඒ කියන්නේ අපි අර කලින් එන්දනේ එහෙම පිටු එන්දනේ කොට මේ වගේ අන්න ඒ වගේ පිටු 64ක් මේ මතකයේ තියෙන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. ඒ ප්‍රශ්නේ තේරුණාද? එතකොට මේ බයිබලය මොකද කියන එක අපිට වැදගත් වුණේ නැහැ තාම. මොකද මතක ධාරිතාවයක් ඇහුවේ නැහැනේ. පිටු ගාන විතරයි ඇහුවේ. එතකොට පිටු නම් 64යි. බොහොම කෙලින් උත්තරයක් තියෙන්නේ අපිට. ඒ කොටස තේරුණාද? කොටස තේරුණාද? හරිද ළමයි? හරි නියමයි. ටක් ගාලා මේ ප්‍රශ්නෙට උත්තරේ ලියා ගන්නකො. ඕන මෙන්න මේ රූප සටහන ඇඳලා තියාගන්න. ඒක ඔයාලට මතක් වෙනවා. හරි. දෙවෙනි ප්‍රශ්නය. තේරෙන්නේ නැතිව තියෙනවනම් ටක් ගාලා chat එකේ දාන්න. දෙවෙනි ප්‍රශ්නය. භෞතික මතකයක රාමු යොමුව බිටු 8කින් යුක්ත නම් බිටු 8කින් යුක්ත නම් එහි තිබිය හැකි මුළු රාමු ප්‍රමාණය කීයද? ටක් ගාලා ඔන්න හදලා කියන්නකෝ. මුළු රාමු ප්‍රමාණය කීයද? ටක් ගාලා හදලා chat එකේ දාන්න හොඳ ළමයි වගේ.
මට උත්තර එනවා. උත්තර ගලාගෙන එනවා. තව හදාපුනේ කට්ටිය ටක් ගාලා හදලා කියන්න බලන්න. එතකොට මෙතන තියෙන පිටුවක් නෙමෙයි. මෙතන තියෙන මොකද්ද? රාමුවක්. රාමුවකට තියෙනවා ෆ්‍රේම් නම්බර් එකත් සෙට් එකත්. හරි? මෙතන හරි අපිට දැන් මෙතන මේ පිටු කතන්දරයක් නෑ රාමු කතන්දරයක් විතරයි තියෙන්නේ 8 bits ලු තියෙන්නේ රාමු ඇඩ්‍රස් එකට. අනිත් කට්ටියගේ උත්තර මම බලාපොරොත්තු වෙනවා. හරි හොඳයි. එතකොට කොහොමද එන්නේ මේ තිබිය හැකි මුළු රාමු ගණන කියලා ලිව්වා. තිබිය හැකි මුළු රාමු ගණන කියලා ලිව්වා. දෙකේ 8ක් තියෙනවානේ. එහෙනම් 2 8 කියලා කියන්නේ 256යි රාමු ගණන. හරි? ඔන්න ඔක තමයි උත්තරේ. ටග්ගා ලියාගෙන අපි ඊළඟ ගානට යමු. තුන්වෙනි ප්‍රශ්නය තේරෙන්නේ නැත්නම් ටක් ගාලා කියන්න. තුන්වෙනි ප්‍රශ්නය බයිට යොමුගත අතත්‍ය මතකයක පිටු 16ක් පවතී. පිටු 16ක් පවතී. 16ක් හොඳේ. 16ක් පවතී. පිටු යොමුෙහි බිටු ගණන කීයද? පිටු යොමුෙහි බිටු ගණන කීයද? ඔන්න මම අර කලින් දීපු එකම ආපස්සට දුන්නා. රිවර්ස් ඉන්ජිනියරින් කරලා දුන්නා. කලින් දුන්න එක නෙමෙයි මේකේ අනිත් පැත්ත මේ තියෙන්නේ. හරිනේ? ආයෙ මම ප්‍රශ්න කියන්නම්. බයිට යොමුගත අතත්්‍ය මතකයක මොනවාද? පිටු 16ක් පවතී. එතකොට පිටු යොමුෙහි බිටු කීයක් තියනවද කියලා තමයි අහන්නේ. හරි? ටක් ගාලා විනාඩි දෙකක් දෙන්න. try එකක් දාලා බලන්නකෝ. මොකද හරි මට ශනික උත්තර එනවා. අනිත් කට්ටියගෙත් මට උත්තර ඕන ඉක්මනටම. උත්තර හරි අපිට තියෙන පිටු ගණන නේ. අපි කලින් ලිව්වේ මොකද්ද? පිටු ගණන කලින් ලිව්වේ පිටු ගණන සමාන වෙනවා දෙකේ පිටු යොමුවට. දෙකේ පිටු යොමුව කියන බලයට. හරි?
පිටු ගාන කියන එක සමාන වුණා දෙකේ අර බිට්ස් කීයක් තියෙනවද කියන එකට කලින් කරේ අපි එහෙමනේ. හරිනේ. ඔකනේ ඔයගොල්ලෝ ලියාගත්තේ කලින්. හරි. පිටු ගාන සමානයි දෙකේ බල පිටු යොමුවට. එතකොට මෙතන පිටු ගාන කීයද? පිටු ගාන අපි කියලා තියෙනවා 16යි කියලා. හරි. එතකොට දෙකේ පිටු යොමුව හරි වෙන බලයක් තමයි 16 කියලා කියන්නේ. ඉතින් එතකොට මේක දෙකේ පාදේ හැරෙවුවාම අපිට එනවා දෙකේ 4යි 16 කියලා කියන්නේ. එතකොට දෙකේ පිටු යොමුව. එතකොට දෙකේම පාදයේ දෙකේ පාදයට තියෙන ඉතින් එතකොට 4 සමාන වෙනවා අපිට පිටු යොමුවට. මොනම අමුතු විදිහකට ගන්න හැදුවා. හරිනේ? කලින් දීපු සමීකරණය පාවිච්චි කරලා පිටු ගණන සමානයි දෙකේ බලය විදිහට ලියන පිටු යොමුව. එතකොට මේකේ පිටු ගණන 16යි දෙකේ මොන බලය විදිහට පිටු යොමුව කියලා. එතකොට දෙකේ 4යි 16 අපිට දෙකේ 4 කියලා ලියන්න පුළුවන්. හරි? එතකොට පාද දෙක සමාන නම් උඩ බල දෙක සමාන වෙන්න ඕන. එතකොට 4 සමානයි පිටු යොමුව. හරි? ඔන්න අපි ඒ ගානත් හදලා ඉවරයි. හරියට ඩක් ගාලා ලියා ගන්නකො. පියවරක් ඉදිරියට තියන ඩක් ගාලා. හරි. අපේ ඊළඟ අංකය දාලා ලියන්න ඊළඟ ගාන. හරි. ඊළඟ අංකය දාලා ලියන්න. බිටු 32න් යුත් බිටු 32න් යුත් අතත්‍ය රූපී බිටු 32න් යුත් අතත්‍ය රූපී මතක යොමු අවකාශයක් සහිත සකසනයක පිටු යොමුව බිට්ස් බිටු 7කින් යුක්ත නම් බිට්ස් 7යි 7යි බිට්ස් 7කින් යුක්ත නම් විස්ථාපනය කොපමණද? මොනම ප්‍රශ්නෙත් ආයි කියනවා බිටු 32කින් යුත් අතත්‍ය රූපී මතක යොමු අවකාශයක් සහිත සකසනයක පිටු යොමුව බිටු 7කින් යුක්ත නම් විස්ථාපනය කොපමණද? හරි? ඒකත් බොහොම සරලයි. මොකද මේ කියන්නේ බිටු 32කින් යුක්ත අතත්‍ය රූපී මතක යොමු අවකාශයක් සහිත සකසනයක. හරි. බිටු 32යිලු මොනවද? අතත්‍ය රූපී මතක යොමු. අතත්‍ය රූපී කියලා කියන්නේ මොනවද ළමයි? අපි දන්නවා භෞතික මතකය කියන්නේ මේ කියන්නේ අතත්‍ය රූපී කියන්නේ virtual memory එක ගැන කියන්නේ. හරි? ඒ කියන්නේ අපේ page virtual memory එක ගැන කියන්නේ. හරි? එතකොට page number එකයි offset එක තමයි අපිට වැදගත් වෙන්නේ. හරි? අතත්‍ය රූපී මතක යොමු අවකාශයක් සහිත සකසනයක sorry බිටු 32කින් යුත්. එතකොට මේ සම්පූර්ණ එක 32යි bits. මේ සම්පූර්ණ එක 32යි bits කියලා ඒගොල්ලෝ කියනවා. ඇයි ඒ? බිටු 32කින් යුක්ත අත්‍යත්‍ය රූපී මතක යොමු අවකාශයක් සහිත සකසනයක කියලා කියනවානේ. ඒකෙන් කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ ඇඩ්‍රස් එකේ
ඇඩ්‍රස් මේ අපි මේ සම්පූර්ණ තනි ඇඩ්‍රස් එකක් නෙමෙයි දෙකට කඩලා තියෙන ඔෆ්සෙට් එකයි page number එකයි කියලා. එතකොට මේ ඔක්කොම ගත්තොත් මේ bits වලින් තමයි තියෙන්නේ. ඒක අපි දෙකට කඩලා තියෙනවා පිටු අංකය සහ ඒ පිටුවේ කීවෙනි පේලියද කියන එක මත. හරි? ඒක නිකන් මම ආයෙ පොඩ්ඩක් මේ පැත්තේ මෙහෙම එකක් කියන්නම්කෝ. මෙන්න මෙහෙම එකක් මතක තියාගන්න ඕගොල්ලෝ. හරි? ඔය පරිගණකයේ තියෙන මතකයේ තියෙන චූටි චූටි ඇඩ්‍රස් කියලා හිතන්නකෝ. අර අපි බයිට් ඇඩ්‍රෙසබල් කියලා කිව්වේ. එතකොට බයිට් ඇඩ්‍රෙසබල් කියලා කිව්වහම එක ඇඩ්‍රස් එක එක බයිට් එකයිනේ. එතකොට අපි හිතමු මෙන්න මේ එක ධාරිතාවය එකයි බයිට්. හරි මේකත් එකයි බයිට්. මේ වගේ ඔක්කොම ඒවා බයිට් එකයි 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 ඔහොම තියෙන්නේ. හරි. එතකොට මේ හැම මේක තමයි එක ලිපිනයක්. එක ලිපිනයක තියෙනවා මේ එක බයිට් එකක් වෙන්න. හරි. එතකොට මේ අපි අර මේ මොකද්ද මේක virtual memory මේ පැත්තේ ඔහම ආයි physical memory එක තියෙනවා නම් මේ චූටි චූටි කොටස පිටින් අරන් යන්නේ නැහැ. අපි අරන් යන්නේ පිටු පිටින්. හරිද? එතකොට මම හතර හතර පිටු වෙන් කරනවා 1 2 3 4යි. හරි? 1 2 3 4 ඔන්න ඕක තමයි පිටු. 1 2 3 4 ඔන්න ඕක තමයි පිටු වෙන්නේ. හරි? පිටුව පිටින්ම තමයි අරගෙන යන්නේ. හැබැයි අර පිටුව ඇතුලේ දත්ත තියෙන මම අර කිව්වේ මොන පේලියද කියලා කියන්නයි විස්ථාපනේ පාවිච්චි කරන්න කියලා. එතකොට ඔය සම්පූර්ණම පිටු අංකය ඒ පිටුවේ මොන පේලියද? ඔන්න කොහොමනේ එන්නේ? පිටු අංකය ඒ පිටුවේ මොන පේලියද? පිටු අංකය ඒ පිටුවේ මොන පේලියද? ඔන්න ඔක තමයි සම්පූර්ණ මේ බිට්ස් 32ෙම කියන්නේ. හරි? ඉතින් එතකොට අපි යම් කොටසක් පිටු අංකයට ඇතුළත් කරාට පස්සේ එකෙන් කියවෙනවා මොන පිටුවේද කියලා. ඒ පිටුවේ මොන කොටසද කියලා ඕෆ්සෙට් එකෙන් කියවෙනවා. එතකොට සම්පූර්ණ එක එකතු වුණාන් පස්සේ තමයි සම්පූර්ණ ওই දෙකම එකතු වෙලා තමයි මේ චූටි මෙමරි ඇඩ්‍රස් එකක් නම් කරන්නේ. හරි. එතකොට මේ සම්පූර්ණ මෙමරි ඇඩ්‍රස් නම් කරන බිට් 32ක් තියෙනවා පිටු වලට. ඒ කියන්නේ පිටු යොමුව පිටු 7යි. එහෙමනම් අහනවා විස්ථාපනය කීයද කියලා. ඉතින් එතකොට අපිට කිසි ගැටලුවක් නැහැ. අපි හිතමු මෙතන x bits කියලා විස්ථාපනය කියන්නේ x bits කියලා. අපි දැන් ඕන මේක දන්නවා. එතකොට අපි ලියන්න පුළුවන් විස්ථාපනය සමාන වෙනවා මොකටද? අපි ඉනාලියු මෙහෙම මෙහෙම ලියුත් ලස්සනයි. අත්‍යත්‍ය රූපී මතක යොමු අවකාශයේ ධාරිතාවය කියලා ලියන්න. හරිද? අත්‍යත්‍ය රූපී මතක යොමු අවකාශයේ බිටු ගණන සමාන වෙනවා. හරි? මුළු අතත්්‍ය රූපී මතක යොමු අවකාශයෙන් පිටු ගණන සමාන වෙනවා. හරි? පිටු යොමුව දන විස්ථාපනයට ඒක තමයි මේක. පිටු යොමුවයි විස්ථාපනය එකතු කරන් පස්සේ තමයි මුළු අතත්්‍ය රූපී මතක යොමු අවකාශයේ පිටු ගණන එන්නේ. ඉතින් මෙතන අපි දීලා තියෙන මේ ගාන හැටියට 32යි කියලා. පිටු යොමුව 7යි කියලා දීලා තියෙනවා. විස්ථාපනය අපි දන්නේ අපි ඒක x කියලා ගත්තා. ඉතින් x සමානයි 32 ඍණ 7යි. හරි? හරි. එතකොට අපේ උත්තරය එනවා කීයද? හදලා කියන්න. bits 25ක් කියලා එනවා. bits 25ක් කියලා එනවා. එතන විස්ථාපනය කියනවා ලියන්න.
විස්ථාපනය. හරි. මේක ලියාගෙන ඉවරලා කියන්න. ලියාගෙන හරි කියලා කියන්න. හරි ලියාගෙන ඉවරලා කියන්න. ලියාගෙන ඉවරලා හරි කියන ටක් ගාලා. කො හරිද ලියාගත්තද? ඉස්සරහට යමුද? ඊළඟ උදාහරණය ලියාගමු මෙහෙම. ඊළඟ උදාහරණ ලියාගමු මෙහෙම. බිටු 64ක් බිටු 64ක් ඇති බිටු 64ක් ඇති භෞතික මතක යොමු අවකාශයක් ඇති සකසනයක භෞතික මතක ලිපි අවකාශයක් ඇති පරිගණකයක බිටු 64ක භෞතික මතක යොමු අවකාශයක් ඇති පරිගණකයක රාමු යොමුව බිටු 8ක් නම් රාමු යොමුව බිටු 8ක් නම් විස්ථාපනය කොපමණද? විස්ථාපනය කොපමණද? මේක මොකද්ද කිව්වේ? සම්පූර්ණ එක 64යි කිව්වා. රාමු යොමුව බිටු 8යි කියලා කිව්වා. ඔයගොල්ලෝ විස්ථාපනය හොයන්න තමයි තියෙන්නේ. හරි. ගාන හදලා ටක් ගාලා කියන්න බලන්න.
को उत्तर හරි බලමු උත්තරේ කොහොමද කියලා හදන්නේ. සම්පූර්ණ පළ මේක කියලා තියෙනවා 64යි කියලා. 64යි කියලා. 64යි කියලා. ඊට පස්සේ රාමු යොමුව බිට් 8යි කියලා කියනවා. ඒ කියන්නේ මේක මේ පේජ් එකක් නෙමෙයිනේ මොනවාද මේ රාමුවක් නේ කියන්නේ භෞතික මතකයේ තියෙන්නේ. හරි මේක ෆිසිකල් මෙමරි එකේ තියෙන්නේ මේක රාමුවක්. එතකොට මෙතනට ෆ්‍රේම් නම්බර්ස් වලට බිට් 8යි. ඊළඟට ඔෆ්සෙට් එක තියෙන්නේ සම්පූර්ණ එක බිට් 64යි. හරි ඉතින් එතකොට ඔෆ්සෙට් එක කීයද? ඔෆ්සෙට් එක සමානයි 64 ඍණ 8යි. මොනවාද බිට්ස් 56යි බිට්ස් කියලා අපිට උත්තරේ එනවා. හරි මේක ලියාගන්න ටක් ගාලා තේරුම් නැත්තම් කියන්න. මොකද ඊළඟට දැන් අපි ඊළඟට දැන් තවත් පොඩි අඩියක් ඉස්සරහට තියන්න යන්නේ. ඒක තව චූට්ටක් සංකීර්ණයි. ඒ හින්දා මෙතනට නිකන් හරියටම සෙට් කරගන්න ඕන. හරි. මේක ලියා ගන්නකොට ටක් ගාලා විනාඩියක් දෙන්න. හරිද? හරිනේ? තව එකක් කියන්නේ. ඔන්න එහෙනම් නගනවා. හරි ඊළඟ කොටසට යන්න කලින් මෙන්න මේක හොඳට ඔළුවේ තියාගන්න. හරි ඔන්න අපේ virtual memory එක. හරි ඔය විදිහට පිටු වෙන් වෙලා තියෙනවා. හරිනේ මේ එක පිටුවක් ඇතුළේ ගත්තොත් අපි හිතමුකෝ ඔන්න ඔය විදිහට අපි කිව්වා අර මේ ලිපින තියෙනවා කියලා. හරි මම මේ එක මෙතනින් තමයි පිටුව යන්නේ. හරි කොහොමද තමයි පිටුව යන්නේ. හරි ඉර පන්නලෙන්ද ඕගලන්ට පැහැදිලිව පේන්න.
එතකොට මේ එක පිටුවක් මම ඇතුලේ කොටස් 8කට නිකන් මේකේ හැටියට බෙදුවා කියලා හිතන්නකෝ. එතකොට අපි කතා කරා කලින් මේ එක byte addressable කියලා කිව්වොත් කොහේ හරි byte හරි byte addressable කියලා කිව්වොත් මේ එක address එකක size එක byte 8යි එක address එකක size එක byte 1යි කියලා කියන්නේ. හරිද? එතකොට මේ එකක් 1යි byte වෙනවා. හරි මේක පොඩි කොටසක් 1යි byte වෙනවා. ඒක පැහැදිලිනේ? හරි. එතකොට මම මේ පිටුවේ මොනවාද කොටස් 8කට බෙදලා තියෙන්නේ. එතකොට හරි මම මේ එක පිටුවක් අරගෙන මේක පිටුව බිඳුව මේක පළවෙනි පිටුව මේක දෙවෙනි පිටුව මේක තුන්වෙනි පිටුව හරි පළවෙනි එක පිටුවක් කොටස් 8කට බෙදලා තියෙනවා. ඒ කියන්නේ මගේ හැම පිටුවක්ම ඒක සයිස් නේ අපි දන්නවා හැම පිටුවම එක සයිස් වෙනා හැම පිටුවම ඒ වගේ කොටස් 8කට යුක්ත වෙනවා. හරි ඔන්නෝම හැම පිටුවම අපේ කොටස් 8කින් යුක්ත වෙනවා. එතකොට ඒ පිටුවේ තියෙන එක කොටසක ඒ කියන්නේ එක ලිපිනයක ධාරිතාවය අපි දන්නවා 1යි බයිට් කියලා. 1යි බයිට් උනේ මේ බයිට් ඇඩ්‍රෙසබල් කියලා කිව්වොත් හින්දා. හොඳයි. බයිට් ඇඩ්‍රෙසබල් කියලා කිව්වොත් හින්දා මේ එක කොටසක් එක බයිට් එකක් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් නේද මේ මගේ එක පිටුවක ධාරිතාවය කීයද කියලා අහුවොත් 8යි බයිට්ස්. ඒක පැහැදිලිද? ඒ කතන්දරේ තේරුණාද? ඒක ටක් ගාලා කියන්න ඕක කියලා. එක පිටුවක් තියෙනවා. ඒ පිටුව අපි පිටුවක් ඇතුලේ කඩනවානේ පොඩි කොටස් වලට. අර එක මතක ලිපි යොමුවක් වෙන්න. හරි. එතකොට මගේ මේ පිටුව ඇතුලේ පිටුව 8ට කැඩිලා තියෙනවා. ඒ කියන්නේ ඇඩ්‍රස් 8ක් තියෙනවා. එක පිටුවක උදාහරණයක් විදිහට වචන 8ක් එක පිටුවේ ලියන්න පුළුවන්. හිතන්නකෝ මේවා අපි ලියන සාමාන්‍ය අපි ලියන්නේ පොත්වල පිටු ඒ පිටු කියලා ලිය හිතන්න. හැබැයි අපි ඒකේ වචන ලියන්නේ එකක් පල්ලෙහා එකක් වෙන්නේ. මෙහෙම නෙමෙයි. මෙහෙම නේ. ඒ කියන්නේ අපි ලියාගෙන යන විදිහ මෙහෙම නෙමෙයි. වචනයක් යට වචනයක්. වචනයක් යට වචනයක්. වචනයක් යට වචනයක්. කොහොමද කියලා හිතන්නකො ලියන්නේ. ඉතින් එතකොට මේ පිටුවේ වචන 8ක් ලියන්න පුළුවන්. හරිද? ඒ හැම ඒ එක වචනයක size එක byte එකයි. ඇයි අපි අනිවාර්යෙන් වචනයක් එක්ක එක ඒවා නැත්තම් බිංදුවේ ওই දෙකේ ওই දෙකේ එකක් තියෙන්නම ඕනේ. හරි හරි එතකොට මේ හැම වචනයකම size එක සමානයි. හැම වචනයක්ම මේ byte එකක් වෙනවා. එතකොට මේ පිටුව කොටස් 8කට බෙදපු හින්දා එයින් එක කොටසක් එක byte එක හින්දා මේ මගේ එක පිටුවක් byte 8ක් වෙනවා. ඒක ඇල තේරුණාද කියන්න? හවුද නැද්ද? හරි නියමයි. අපි පොඩ්ඩක් ඒක යටින් ලියාගෙන ඉමු. කවුරු හරි මේ මට පොඩ chat එකේ දාන්න අපි කලින් ප්‍රශ්න කීයක් හැදුවද කියලා. මොකද එතනින් පස්සේ එතනින් අංකේ දාගෙන යන්න ඕන හින්දා ඒක chat එකේ දාන්න. එතකන් මෙන්න මෙහෙම පොඩ්ඩක් මේක ලියන්නකෝ. අනේ ඒකත් අපි මේකම ලියාගෙන යමු. හරි මේකටම ලියාගෙන යමු. ඊළඟ ප්‍රශ්න අංකේ දාන්න. දාලා ලියන්න. හරි ඊළඟ ප්‍රශ්න අංකය දාලා ලියන්න මෙහෙම. හරි මොනවාද? බයිට යොමුගත ඊළඟ ප්‍රශ්නාංකය දාලා කවුරු හරි ප්‍රශ්නාංකේ chat එකේ දාන්නකෝ. මට පොඩ්ඩක් මතක නැහැ දැන් ප්‍රශ්න කීපයක්ම කරානේ. කවුරු ප්‍රශ්නාංකේ chat එකේ දාන්න. එතකන් ලියාගෙන යන්න. බයිට යොමුගත අතත්‍ය රූපී මතක යොමු අවකාශයක බයිට යොමුගත කොට ඉන්න අතත්‍ය රූපී මතක යොමු අවකාශයක් සහිත පරිගණකයක
පරිගණකයක එක් පිටුවක එක් පිටුවක් තුල එක් පිටුවක් තුල එක් පිටුවක් තුල පිටුවක් තුල ලිපින 8ක් පවතී. එක් පිටුවක් තුල ලිපින 8ක් පවතී. එක් පිටුවක් තුල ලිපින 8ක් පවතී. ලිපින 8ක් පවතී. නම් කියලා දාගන්න පවතී. නම් එම පිටුවේ ධාරිතාවය සොයන්න. එම පිටුවේ ධාරිතාවය සොයන්න. එම පිටුවේ ධාරිතාවය සොයන්න. හරි. එතකොට පිටුවේ ධාරිතාවය සොයන්න. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් මෙහෙම. පිටුවක් තුල ඇති මතක ඒකක ගණන කීයද ළමයි? මතක ඒකක ගණන අපි මේකේ හැටියට 8යි. ඒකකයක් ඒ කියන්නේ මතක ඒකක 8ක් කොටස් අරක් තියෙනවා. හරි. ඒකකයක ධාරිතාව 1 බයිට්. 1 බයිට්. හේතුව බයිට් ඇඩ්‍රෙසබල් කියලා කිව්වා. බයිට් ඇඩ්‍රෙසබල් කියලා කියන්නේ එක ඇඩ්‍රස් එකක බයිට් 1යි ධාරිතාවය. කියන්නේ එක ඇඩ්‍රස් එකක දත්ත බයිට් එකක් දාන්න පුළුවන්. අර අපි data bus address bus කියලා වෙනම යනවානේ. ඉතින් මේ ඇඩ්‍රස් එක ඇඩ්‍රස් එකක බයිට් එකක ධාරිතාවයක් දාන්න පුළුවන්. එම නිසා පිටුවක ධාරිතාව සමානයි 8 ගුණ කිරීම 1යි බයිට් එනවා 8යි බයිට් කියලා. හරි. හරි. මොන ඔච්චරයි උත්තරේට නම් ඕනේ ප්‍රශ්නෙට අනුව මෙන්න මේකත් ඔළුවේ තියාගන්නකො පොඩ්ඩක්. එතකොට 8යිනේ. එතකොට මේ පිටුවේ විස්ථාපනය 8යි. හරි. ඒ කියන්නේ මේ පිටුව ගත්තොත් කෑලි 8ක් තියෙනවා. එතකොට යන්න පුළුවන් උපරිම 8යි. හරි. එතකොට ඊළඟ පිටුව ගත්තත් ඒකෙත් 8යි. ඒ කියන්නේ අපි අර මම කිව්වානේ මේ පිටුවේ මේ පේලියේ කියලා මේක බලන්නේ. එතකොට මේ පිටුවේ කියලා පිටුව අපිට පෙන්නන්න පුළුවන් 0 1 2 3 කියලා. මේ පේලිය කියලා අපිට කියන්න පුළුවන් මේ පැත්තේ මම මෙතන කියන දාගෙන යනවා මේ 0 1 2 3 4 5 6 7ම පොඩි ලියුවනේ. ඔන්න ඔය විදිහට 0 1 2 3 4 5 6 7 කියලා මේ පේලිය කියලා කියන්න පුළුවන්. ඒතකොට මේ පිටුවේ මේ පේලිය කියන එක තමයි විස්ථාපනය වෙන්නේ. ඒ කියන්නේ විස්ථාපනය කියලා කියන්නේ එක තැනක ඉඳන් කියන දුරනේ. එතකොට මේ පිටුවක ආරම්භයේ ඉඳලා කොච්චර පල්ලෙහායින්ද තියෙන්නේ කියලා තමයි විස්ථාපනය කියන එක හඳුන්වන්නේ අපි. හරි. ඊට පස්සේ පල්ලෙහායින් ලියමු. එතකොට මේ පිටුවේ ධාරිතාවයත් 8යි. ඒ වගේම
පල්ලෙහෙන් ලියන්න එමෙන්ම මෙන්න මේකෙන්ද එමෙන්ම එක් පිටුවක මතක ඒකක 8ක් ඇති බැවින් විස්ථාපනය සමානයි 8යි. හරි ඒක ඔයගොල්ලන්ගේ ඉදිරි ගණන් වලට වැදගත් වෙන හින්දා මම ඒක කිව්වේ. හරි ඒ කියන්නේ පිටුවක බෙදලා තියෙන කොටස් ගන්න තියෙනවානේ. අන්න ඒ කොටස් ගන්නට අපි කියනවා විස්ථාපනය කියලා. හරි ඒකයි මම කිව්වේ එමෙන්ම එක් පිටුවක මතක ඒකක 8ක් තියෙනවානේ. ඇති බැවින් විස්ථාපනය 8යි. උපරිම විස්ථාපනය යන්න පුළුවන් 8යි. හරි හරිද? ඒක ලියා ගන්න. ඊට පස්සේ ඊළඟ කොටස මම මෙහෙ ලියන්න. ඊට පස්සේ එම නිසා විස්ථාපනයට අවශ්‍ය බිටු ගණන විස්ථාපනයකට අවශ්‍ය බිටු ගණන කීයද? දෙකේ විස්ථාපනයට අවශ්‍ය බිටු ගණන 3යි. හේතුව දෙකේ කීයද 8 කියලා කියන්නේ x සමානයි 3යි. අන්න ඒ හින්දා එම නිසා විස්ථාපනයට අවශ්‍ය බිටු ගණන 3යි. හරි. ඔය දැන් මෙතනදී ආවේ අපි ඒක මම මෙතනින් කියන්නම් නේ. හරි අපි කලින් කතා කරානේ මොනවාද අපිට virtual memory එකේ හැම එක තැනක අපි page number සහ offset කියලා කොටස් දෙකකට බෙදනවා කියලා. එතකොට page number එකට අදාළ ඒවා තමයි මෙතන. දැන් මේකේ හැටියට නම් මේ බලන්න pages 4යි මේකේ තියෙන්නේ. එතකොට pages 4 හින්දා අපිට බිඳුව 1.1 ඔන්න ඔය විදිහට මේකේ හැටියට නම් page එකකට වුණ bits 2යි. page එකකට වුණ bits 2යි. ඊට පස්සේ එක page එකක් ඇතුලේ කොටස් 8ක් තියෙනවානේ. එතකොට මේ කොටස් 8ක් හරි ඒ කොටස් 8 මේව කරන්න වෙනම bits 3ක් ඕන. හරි. එතකොට මම නිකන් පොඩි මේව එකක් කියන්නම්කෝ. කොහොමද මේක ප්‍රැක්ටිකලි එන්නේ කියලා මේක සම්පූර්ණ මේක හැටියට නම් සම්පූර්ණ 5 bits ඕන වෙනවා සම්පූර්ණ එකට. හරි. දැන් මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. මෙන්න මේ මතක ලිපි මේ මුලින්ම තියෙන මතක ලිපිනය ගන්න. මුලින්ම තියෙන මතක ලිපිනය. හරි. මේකේ මුලින්ම තියෙන මතක ලිපිනය. හරි. ඔයගොල්ලන්ට මේකේ මේ මම මේ බෝඩ් එකේ අනිවා පැහැදිලි නැත්තම් මම මේක රෙකෝඩ් කරලා ඔයගොල්ලන්ට දානවා. එතකොට ඔයගොල්ලන්ට මේ ඕනනම් ආයෙ බලන්න පුළුවන් මිස් වෙච්ච තැන් ටික. හරි. මෙන්න මේකේ මතක ලිපිනය කියලා කිව්වොත් page number එක මොකද්ද? page number එක බිංදුව. හැබැයි අපි bits දෙකකින් ලියන්න ඕන. එතකොට අපි ඔන්න page number එක ලියුවා. ලියලා ඊට පස්සේ bits 3කින් offset එක ලියන්න ඕන. ඔන්න ඒකේ address එක ඔන්න ඔහොම තමයි එන්නේ ළමයි. පැහැදිලිනේ? මෙන්න මේකේ address එක ඔහොමයි එන්නේ. හරි ඔක්කොම බිංදුව. හරි ඊට පස්සේ ඊට පල්ලෙහා තියෙන එක බලන්න. එතනට මම දාලා මෙන්න මේ දෙවෙනි එක මම කළු පාටින් පොඩ්ඩක් මාක් කරනවා මෙන්න මේක. මේ දෙවෙනි address එක. ඒක කොහොමද එන්නේ කියලා බලමු. ඒකේ පිටු අංකය කියන්න බිංදුවෙනි පිටුව. එහෙනම් බිංදුව දෙකක් දානවා හේතුව page number එක අපි bits දෙකකින් දාන හින්දා. ඊට පස්සේ ඒ page එකේ offset එක බලන්න. ඒකේ offset එක මේක බිංදුව මේක 1යි. එහෙනම් බිංදුවයි 1යි. ඔන්න ඔහොම තමයි ඒක පෙන්වන්නේ. හරි. දැන් ඊට පස්සේ අපි තව උදාහරණයක් කරන් බලමු. මෙන්න මේ පිටුව. මේකට තමයි පේන්නේ නැති වෙන්න පුළුවන්. හරි. ඒකට කවන්නේ මේ මම කියද්දි ඔයගොල්ලෝ තේරෙයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක රෙකෝඩින් එක අරගෙන බලන්න. හරි මෙන්න මේක. ඒක තියෙන්නේ මොන පිටුවේද? දෙවෙනි පිටුවේ.
හරි 0 1 2 කියන දෙවෙනි පිටුවේ තමයි ඒක තියෙන්නේ. එතකොට ඔන්න පිටු අංකය ඔහොම ලිව්වා. ඒකේ පළවෙනි කොටස නෙමෙයි දෙවෙනි කොටස නෙමෙයි තුන්වෙනි කොටස එක තියෙන්නේ. කියන්නේ බිඳුව කොටසෙත් නෙමෙයි පළවෙනි කොටසෙත් නෙමෙයි දෙවෙනි කොටසේ තියෙන්නේ. එතකොට ඒක එනවා 0යි 1යි 0යි. ඔන්න ඔය විදිහට තමයි මේවා මේ ඇඩ්‍රස් වෙන්නේ. මුලින්ම පිටු අංකය ඊට පස්සේ පිටුවේ කොතනද විස්ථාපනය තියෙන්නේ කියන එක තමයි. මෙන්න මේක තමයි මෙන්න මෙහෙම තියෙන එක තමයි අපි මෙහෙම සරල කරලා ලිව්වේ. page number එකට bits දෙකක් වෙන් කරනවා, offset එකට bits තුනක් වෙන් කරනවා කියලා. හරි? ඔන්න මම ඉස්සරහට තියෙන ගණන් හදන විදිය මෙතනදී පැහැදිලි කරා. එතකොට අපි ඔන්න ආය කලින් එකට මේ කලින් මේ හදාපු එකට පිටුවක් තුළ ඇති මතක ඒකක් ගන්න 8යි නම් එක එකකගේ ධාරිතාවය 1යි බයිට් නම් හරි. එතකොට සම්පූර්ණ පිටුවේ ධාරිතාවය වෙනවා 8යි බයිට් කියලා. එතකොට එමෙන්ම එක් පිටුවක මතකයක 8ක් ඇති බැවින් ඒ පිටුවේ විස්ථාපනය 8යි. 0 ඉඳලා 7 දක්වා කෑලි 8ක් තියෙනවා. විස්ථාපනය 8යි. එතකොට විස්ථාපනයට අවශ්‍ය පිටු ගාන 3. හේතුව දෙකේ කීවෙනි බලය තමයි 8 කියලා කියන්නේ 3යි. හරි. එතකොට ඔන්න මම උදාහරණයක් දාගෙන කරලා මේ අඳලා පෙන්නුවා. මෙන්න මෙහෙම තමයි මේ ටික එන්නේ කියන එක. හරි. මේ ටික ගැන මම දැන් මේ කියලා දීපු කොටස ගැන තේරුණාද? භාගයට තේරුණාද? තේරුණේම නැද්ද? chat එකේ දාන්නකෝ බලන්න. ඔබ ටක් ගාලා රිප්ලයි කරොත් අද දවසට ටක් ගාලා නවත්තන්න පුළුවන් මෙතනින්. මේ කියාපු කොටස හොඳට තේරුණාද? භාගයට තේරුණාද? තේරුන්නේ නැද්ද කියන ටක් ගාලා. හරි තේරුණා නියමයි ඈ. හරි. ඔය මම කියාපු එක අපි දැන් හරි මෙතනින් අපි එහෙනම් අදට පන්තිය නවත්තමු. ඊළඟ කොටසේ මෙතනින් එහාට කතා කරගෙන යමු. මොකද දැන් තමයි සංකීර්ණ නියම ගණන් ටිකට සෙට් වෙන්නේ. හරි. එහෙනම් අපි අද මෙතනින් පන්තිය නවත්තමු. පොඩ්ඩක් ඉන්න.